අද අපිට ලිඛිත ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා ස්වාමින් වහන්සේ. අද ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ තිලිනි තරංගා. තිලිනි වඩන අරගන්න. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. අවසරයි. ගරුතර ලොකු ස්වාමීන් වහන්සේ වෙත ගෞරවයෙන් ඉදිරිපත් කර සිටිමි. නිස්සරණ වනයේ ස්වාමීන් වහන්සේලාගේ ලැබූ උපදෙස් පිළිපැදීම නිසා ජීවත් වීම පහසු සහ ව්‍යාකූල නැති වූ වග හැඟේ. ඔබ වහන්සේලාගේ කමඨහන් ලබා දීමට බොහොම කෘතවේදී වෙමි. ආනාපාන සති භාවනාව පුහුණු කරගෙන යාමේදී හුස්ම ගෙවී යාමෙන් පසුව ඇති සතිය ගැන ඔබ වහන්සේලාගේ උපදෙස් අනුගමනය කරගෙන යමි. ඒ දෙස බලා සිටින විට සතියෙන් සිටින බව තේරෙයි. නමුත් බාහිරයේ ඇතිවන දේ ගැන තේරුණත් අවධානයක් යෙදීමට අවශ්‍ය නැතිසේය. මෙසේ බලා සිටින විට ඔබ වහන්සේ මේ වැඩමුළුවේ ධර්ම දේශනාවලියේ මුලදී පහදා දුන් ආකාරයට මමයකු ඇතිසේයාවක් දැනේ. එය මතුවනුයේ සතිමත් වූ යමක් පිළිබඳව ප්‍රපංච කිරීමක් සමග හෝ එය පිළිබඳව මනාප අමනාප යෙදීමෙත් හේතුවෙනි. එය නොකර සිටින විට මම සංඥාවක්ද මම සක්දාවක්ද නැත. ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ පැහැදිලි කළ ආකාරයට සූදානම්ව සිටියේය. ශරීරයේද හුස්ම රැල්ලෙන් නොතෙරී ගියේය. මෙතන සිට මෙතන සිටින බව වැටහෙන්නේ බාහිරයේ වතුර වැටෙන ශබ්දයක් ඇසෙන නිසාය. අනෙකුත් සියලු දේ ඇතිවන බව තේරුණත් ඒ සමගම එහි නැතිවීම තේරී යයි. මේ ආකාරය අද්දුටු ප්‍රථම අවස්ථාවයි. භාවනාවේදී හිස් තැනක සිටියද එය මෙවැනි නොවිය. දැනුණු එකම කතාව වැනි බාහිර දේ නම් ඔබ වහන්සේට මේ වාර්තා කිරීම කළ යුතු ආකාරයයි. එනමුත් ශරීරය හෝ හුස්ම රැල්ලවත් නොතේරුණි. මෙසේ ටික වේලාවක් සිටිය හැකි විය. සක්මන් කිරීමේදී පාද වෙනස වැටහි යාන්ත්‍රිකව සක්මන කෙරෙන බව තේරෙයි. ඉන්පසුව සතිය පිට යන විට යාන්ත්‍රික බවින් ඈත් වී සක්මනේ විස්තර නැවත පෙනේ. භාවනාව සහ පුහුණුව කරගෙන යාමට ඔබ වහන්සේගේ වටිනා උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඉතින් මේකෙදී අර පංචත්තේ සූත්‍රයට බලනකොට ආත්මය මරණය මැත්තේ නෙවෙයි වර්තමාන ආත්මේ සංඥා සහිතව වැටෙන වෙලාවල් තියෙනවා. සංඤේ කියලා කියනවා. ඊට පස්සේ සංඥා නැතුව තියෙනවා කියලා පැවැත්මක් අදහසක් තියෙනවා අසංඤේ කියලා. ඊට පස්සේ සංඥා ඇත්තේත් නැති කියලා ඒ දෙක අතර අතරමැයි තත්ත්වයක් තියෙනවා. ඉතින් සංඥා වහ ආත්මය කියන කාරණා දෙක මැද සර්වඥාන්සේ පෙන්වන්න ඕන සම්බන්ධතාව තුන තමයි. ඉතින් ඒ සම්බන්ධතාව තුනම අපි සාමාන්‍යයෙන් හිස්තනක් අපි සාමාන්‍යයෙන් මේ විවේක ස්ථානයකට ගියා ඇඩ්‍රස් නැතුව ගියා සීමා මරියාදාවල් නැතුව ගියා කියලා කිව්වට මං කියන්නේ ඒවා මේ සර්වඥාන්සේ අනුමත කරපු දේවල් කියලා. ගෙනාර දැක්කුවට මේ හිතේ තියෙන සංඥාව ගිහිල්ලා läග ගන්න ආත්මය ගිහිල්ලා läග ගන්න තිප්පොළවල් තමයි ඔය. ඉතින් හැම එකක්ම හැම සංදිස්ථානයක්ම හැම තානායමක්ම හැම නැවතුම් පොලක්ම අපි පැත්තකින් ඉඳලා බලන ඉන්න ඕනේ. බලනකොට අපි ඒක අඳුනා ගන්න මේක මමයේ මාගේ කියලා මේ తాවකාලිකව කූඩාරම් ගහන තැන්. తాවකාලිකව කඳවුරු බඳින තැන්. ඉතින් ඒ දිහා බලනකොට පේනවා ඒකක්වත් මේ නිවනත් නෙවෙයි නිවනට පාදක වෙන්නෙත් නැහැ. පාදක වෙන්න ඕනේ මේ බව දන්න එක විතරයි. ඒක හරියට මේ බව දැනගෙන ලියන එක වගේ. ලියන්නේ ඉතින් ලොකු සංනිවේදන හැකියාවක් තියෙන්න ඕනේ මේ කාරණාවට ඇවිල්ලා මෙන්න මේකයි මම මේ කියන්නේ කියලා කියන්නේ. ඉතින් ඒකට විශාල භාෂා දැනුමක් අත්දැකීම් රාශියක් අවශ්‍යයි. ඒ නිසා මේ මම යති මේ දේ නොකිය වුණත් ওই විදිහට නොලිය වුණත් මේ උනන්දුවේ මේක දිගට කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම අවබෝධයට තමයි යන්නේ. මෙහෙම ලියමනෙන් මෙහෙම කියමනෙන් වෙන්නේ අන්න ඒ ගමනට ධෛර්යයක් ලැබෙනවා. ඉන්ද්‍රිය ධර්ම වල වැඩිමක් සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය ධර්ම වල වැඩිමක් සිදු වේවා. ඉදිරියට ගමන් කරාවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 2 ගෞරවනීය ස්වාමීන් වහන්ස වාඩි වෙලා ශරීරයට අවධානය යොමු කළා.
අවට ඇසෙන ශබ්ද ගැන දැනුවත් වෙමින් සිටියා. ටික වේලාවකින් හුස්ම රැල්ල දැනෙන්න ගත්තා. හුස්ම රැල්ල ඉතාමත් සියුම්. හුස්ම රැල්ල දැඩි උණුසුම් ගතියක් දැනුණා. උණුසුමක් පමණක් ඇති බව දැනුණා. හොඳින් බලා ඉඳිද්දී හුස්ම රැල්ල සියුම්ව දැනුණා. ඒ අතර උණුසුමත් දිගටම පැවතියා. නළල මැද දැනීම වැඩි වුණා. ඒට අවධානය යොමු කරේ නැහැ. ශරීරයේ වැනෙන බව දැනුණා. ඒත් හුස්මටම අවධානය තියාගෙන සිටියා. වැනීම නතර වුණා. හුස්ම දිහා බලාගෙන ඉද්දී නැවත සැරයක් මේ විදිහට ශරීරයේ වැනිලා නතර වුණා. හුස්ම රැල්ල නැවතුණා. හිස් අවකාශය දිහා බලාගෙන සිටියා. හුස්ම දැනුණු තැනට ටිකක් ඉහළින් අවධානය තිබුණේ. ඇස් පියාගත් විට තියෙන අඳුරු ස්වභාවය දිහා බලාගෙන සිටියා. වක්‍රාකාර ප්‍රදේශයක් දිහා බලාගෙන හිටියේ. සිතිවිලි විටින් විට ආවා. සමහර වේලාවට එළියෙන් ඇසෙන ශබ්ද ගැන ද්වේෂයක් ඇති වුණේ. හැබැයි ඇති වෙනවත් සමගම ඒ බව දැක්කා. ඒවා නැති වෙලා ගියා. ටික වේලාවක් ඉඳිද්දී ළඟ සිතිවිලි ආවා. එතකොට හුස්ම දැනීම ඇති වෙනවා. හුස්ම අරමුණට වඩා සිතිවිලි දිහා බලා ඉන්න කැමැත්තක් තිබුණා. හුස්ම අරමුණ ගොරෝසු වැඩි බවක් දැනුණා. ඒ නිසා ඒ දෙස නොබලාම කලින් වගේම සිතිවිලි දිහා බලා හිටියා. එවිට හුස්ම නොදැනී ගියා. නමුත් දිගටම එහෙම ඉන්න බැරි වුණා. භාවනාවෙන් නැගිටින විට හුස්ම අරමුණ දැනෙමින් තිබුණේ. ඉදිරියට කළ යුතු ආකාරයේ පිළිබඳ උපදෙසක් ගෞරවයෙන් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. ඔය මේකේදී අර මූල කර්මස්ථානයේ හුස්ම තියාගෙන සතිය පිහිටවලා ඒකෙන් තොරව වුණා සතිය පවත්තන්න පිහිටනකොට හිතවිලිට වැඩි assume ශබ්ද වෙන එකක් වේදනා ඉන එකක් කියලා විවිධාංගීකරණ වෙනවා සතිය මූල කර්මස්ථානේ නැතත් සතිය පවත්තන්න පුළුවන්. ඉතින් සැකනම් විතරක් මූල කර්මස්ථානට එන්න නැත්නම් හිතට හොඳට සැරිසරන්න ඉඩ අරින්න. එතකොට තේරෙනවා සතියේට එකම කර්මස්ථානයක් නෙවෙයි ඕනේ කර්මස්ථානයක ඉන්න පුළුවන්. පුරුදු වෙන කාලේ තමයි එක කර්මස්ථානයක් ඕනේ. ඒකට ඒකාග්‍රතාවය කියලා කියනවා. නමුත් ඉස්සරහට යනකොට ඒ ඕනේ අරමුණක සතිය පවත්වන්න පුළුවන් කියනකොට ලොකු සතිය පිළිබඳ ලොකු විශ්වාසයක් gedara කෙනෙක් වගේ ඇති වෙනවා. ඒක මාව දාලා යන්නේ නැහැ. හැම වෙලාවෙම මයිත් එක්ක ඉන්නවා කියලා දැනගන්න නම් ඒ අතුරු අරමුණු ආපු වෙලාවට එව්වත් එක්කත් සතිය ටික යාළු වෙන හැටි එව්වත් එක්ක පවත්තන මේ ප්‍රේම සම්බන්ධයට අනන්ත බාධා කරන්නේ නැතුව ඒක දිහා බලන්න පුරුදු වෙන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. මම නැවතත් කියනවා ඒ කරනකොට සැකයක් එනවා නම් විතරක් මූල කර්මස්ථානට යන්න නැත්නම් සතියත් අරමුණත් මතුවෙන තාලෙට ඒ අනුව ගමන් කරන්න ඉඩ දෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 3. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද දින ආනාපාන සති භාවනාව පුරුදු ලෙස කරගෙන ගියෙමි. මෙහිදී මගේ දතේ අමාරුවක් ඇති බැවින් එය ඊටා දැඩිව දැනුණු අතර එයට නිතැනින්ම මාගේ අවධානය යොමු වූ අතර ඒ වේදනාව ගැනම සතියෙන් බලා සිටින විට වේදනාව නොදැනී ගියා. වේදනාව අඩුවෙන විට හුස්ම රැල්ල ගැන බැලුවා. මෙහිදී ඒද සංසිඳී ඇති බව දැනුණා. එසේ නැවතත් දතේ වේදනාව තිබේදයි බැලුවා. දතේ කැක්කුම අඩු බවක් දැනුණා. මේ අද දින මාහට දැනුණ අන්දමයි. ඔබ වහන්සේ ඇතුළු සැමට තෙරුවන් සරණයි. ඔය නිසා ඕනෙම කොයි යකා ආවත් යකා දිහා බලනකොට යකා ඔය කියන තරම කළු පාට නෑ. යකෙක් නම් තමයි. ඒ වුණාට ඔය දත් විලිස්සීලා කළු පාට රතු පාට ඇසිව මොකක්වත් නෑ. ඉතින් ඒ නිසා ඔය යක්කු දිහා බලන්න තේරෙනවා. ඒ යක්කු අපිටත් ආදරෙයි. අපි යක්කුත් එක්ක ආදරලා ඉන්න පුළුවන් වේදනාව කිව්වත්, හිතවිලි කිව්වත්, සද්ද කිව්වත් ඔය කියන තරම් දත් විලිස්සා ගත්ත ගතියක් නෑ. ඒකට තියෙන හුඹස් බයක් තියෙනවා. හැබැයි ඒ හුඹස් බය නොවි ඒවට විශ්වාසයෙන් නිතතින් කියන දේ කියලා තියෙන කිරිමකින් තොරව ඒක කිව්වේ නිතනින් කියලා. ඔය කියව නම් මණ්ඩි කිව්වේ නිතනින් කියලා. නිතතින් කරන්න නම් සද්ධාව තියෙන්න ඕනේ, සීල තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. සද්ධාවයි සීලයි සතිය තියෙනවා නම් ඔය යකාව කියන තරම් කලුත් නැහැ. ඔය වස ඔය කියන තරම් විසත් නැහැ. ඔය පිහියක් ඔය ගින්දර ඔච්චර රසරත් නැහැ. ඉතින් සාන්නේ විශ්වාසය ඇති වෙන්නේ සතියට වාංගු වෙලා විශේෂයෙන්ම සද්ධාවට සීලයට වැඩිය. ඉතින් අනේ සතිය වැඩෙන වෙලාවට එයා ටික සෙල්ලක්කාරකම් කරනවා. වගේ වේදනාව එනවා. ඒක දිහා බලනකොට ඉතින් එක්ක එයා යනවා.
නැත්නම් ඒ වේදනාව වේදයට අවබෝධයට පාදක වෙනවා. එතකොට පේනවා අය ඇවිල්ලා තියෙන්නේ ඥානවන්තෙක් ගාවට ආව නම් ප්‍රයෝජනයක් ගන්නවා. මෝඩේ පෘතජ්ජනෙක් ආව නම් ඉසాత බැඳගෙන අඬනවා. දොස්තරලා ගාවට යනවා. ලෙඩකම් නම් කියනවා බේත් හොයනවා. මං කියන්නේ ඒක කරන්න එපයි කියලා. ඒක කරන්න මොකද වරින් වර එනේ දේ මේ විදිහට බලලා පුරුදු වෙලා අනිත් අයත් එක්ක හදා බෙදා ගන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 4. ගරු ස්වාමීන් වහන්ස. ආනාපානයේ නාසික අග්‍රයේ හුස්ම නොදැනෙන අතර පිම්බීම හැකිලිම හොඳින් දැනේ. එහි මුලැමැද අග දැකීම අපහසුයි. මා කී දෙය වැරදිද නොදනිමි. වැරදි ඇතොත් සමා වෙන සේක්වා. උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය යමක් ප්‍රකටද ඒ දේ දිගේ යන්න ඊට පස්සේ පුළුවන් තහවුරු වුණාට පස්සේ සතියෙන් ඔය නෙපෙනිච්ච පිම්බි මෑකිලිමේ මුලමඳ ආග බලන්න නොපෙනෙන ආසන කරන ආනපානෙ බලන්න පුළුවන් සතිය වැඩනට පස්සේ. ඒ නිසා කියනවා ඉස්සෙල්ලා වැල යන පැත්තට මැස්ස ගහලා දෙන්න සතිය වැඩනට පස්සේ පච්චා අනුපහට්ටන්තේන විපායේන උපට්ඨපෙත්වා සම්මසිතබ්බං කියලා බුද්ධඝෝසාචාර්ය මාංශ ලියනවා. පස්සේ ප්‍රකට නොවිච්ච දේවලුත් ප්‍රකට කරගෙන සතිය පැවැත්ීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා ওই විදිහටම කරගෙන යන්නක වැරද්දක් නෙවෙයි. ඔක සාමාන්‍ය මේ දොරට වඩන වෙලාවේ නැවක් දියත් කරන වෙලාවේ බහ තෝරන වෙලාවේ ඕක තමයි කතාව. අපි යනවා ඉදිරියට. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට මාව ඇහෙනවද? එනවා. එහෙමයි. ප්‍රශ්නාංක 5 අති පූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ নমස්කාර කරමින් අවසර පතමි. ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය කාමය සහ කාම සංඥාව පිළිබඳවයි. කාම අරමුණු අපගේ ඉන්ද්‍රියයන් වන ඇස කන නාසය දිව ශරීරයේ හරහා එන අරමුණුද කාම සංඥාවන් යනු එම ඉන්ද්‍රියයන් හරහා කලින් ආපු අරමුණු තුලින් මනසේ තැම්පත් වූ මතකයන්ද අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ත්වන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඔව් දල වශයෙන් කාමයේ කියලා කියන්නේ ඉදරණ්ඩ ගෝචර වෙන දේවල් කියන එක හරි. කාම සංඥාවල් කියලා කියන්නේ පොදුවේ කියන්නේ නීවරණ කියලා. කරපු දේවල් විතරක් නෙවෙයි කරන්න තියෙන දේවලුත් ඒකට සලසුමුත් ඒකට අහු වෙනවා. ඒ වගේම එදා ඒ ධර්ම දේශනාව කාම සංඥා පිළිබඳව කියපු ධර්ම දේශනාවත් නැවසරයක් අහන්න. එතකොට තවත් පිරිසිදුවක් ඇති වෙයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමින් වහන්සේ 6 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. උදෑසන බුද්ධ වන්දනාවෙන් අනතුරුව සක්මන් භාවනාවෙහි යෙදුණා. මේ සඳහා නිවස වටා යොදා ඇති පේමන්ට් එක ප්‍රයෝජනෙට ගත්තා. අදිෂ්ඨාන කිරීමෙන් අනතුරුව එහි එහා මෙහා ගමන් කළෙමි. සිත දෙපා වෙත හොඳින් යොමු වී තිබුණා. පොළව හොඳින් ස්පර්ශ වුණ නිසා පොළොවෙහි සහ කයෙහි ධාතු ලක්ෂණ හොඳින් ප්‍රකට වෙන්නට වුණා. එහි තද ගතියත් සීතල බවත් දෙපයේ උණුසුම් බවත් හොඳින් දැනෙන්නට වුණා. මෙසේ ටික වේලාවක් සක්මන සතිමත්ව කරගෙන යද්දී උකුලේ වම් පස ඉහළ කොටසට වන්නට වේදනාවක් දැනුණා. සිත වේදනාව වෙත යොමු කළෙමි. මෙය තරමක වේලාවක් තිබූ බැවින් සිත එලෙසම පවත්වාගෙන ගියා. එලෙස ටික වේලාවක් ගත වුණා. වේදනාව තරමක් ගෙවන් වූ පසුව නැවත සිත දෙපයට යොමු කළා. වෙහෙස දැනෙන විටදී සක්මන කෙළවර සිට ගත්ෙමි. හුස්ම රැල්ල වේගයෙන් ඉහළ පහළ ගමන් කරනවාද මට දැනේ. මගේ සිත නැවතත් ධාතු ලක්ෂණ වෙත යොමු වුණා. ඇඟේ වැදෙන සුළඟ ගන්නා හුස්ම රැල්ල එහි සිසිල් බව උණුසුම් බව හොඳින් මෙනෙහි වුණා. නැවතත් සක්මනට යොමු වීමි. ශබ්ද ඇසුනද ඒවා මොනවාද යන්න දැන ගැනීමට අවශ්‍ය වුණේ නැහැ. දෙපය වරින් වර මාරු වෙනවා පමණක් දැනේ. එසේ සිදුවෙන එසේ සිදුවන පාදයේ ක්‍රියාවලියට සිත හොඳින් ප්‍රතිචාර දක්වයි. වෙනත් සිතුවිලි ආවද දැනුණද එය කලාතුරකිනි. එයට අනුග්‍රහ නොදක්වීමි. පේමන්ට් එකේ කෙළවරට හිරු එළිය පතිත වී ඇත. ඒ කෙළවර ගමන් කරන විට රත් වූ පොළවේ ධාතු ස්වභාවයත් පාදයේ ධාතු ලක්ෂණත් හොඳින් ප්‍රකටව දැනේ. තදින් හිරු එළිය වැටී තිබුණ නිසා සක්මන අවසන් කළෙමි. පර්යංක භාවනාව අදිෂ්ඨාන කිරීමෙන් අනතුරුව පර්යංක භාවනාවට එළඹුනි.
පාන්දර පහමාරට පමණ වූ නිසා මුළු නිවසම නිහඬ බවින් යුතු විය. ආසනයේ හොඳින් පట్టල උන මා ක්‍රමයෙන් කය දෙස බැලීමි. හිස සිට දෙපතුල තෙක් ඉහළට සහ පහළට සතිය යොමු කළෙමි. ටික වේලාවක් එසේ සිටියද හුස්ම රැල්ල දැනුනේ නැත. එහෙත් කය ක්‍රමයෙන් තද ගතිය සහ ඍජු ගතියට අවතීර්ණව ඇත. මෙසේ විනාඩි 15ක තරම් කාලයක් සිටියද නාසය අග හුස්ම වැදෙන බවක් දැනෙන්නට නොවිය. එහෙත් කය නිශ්චලව පවතී. දැනීමක් නැත. එබැවින් මා නැවතත් හුස්ම රැල්ල නිරීක්ෂණය කරන්නට වීමි. එය දැනෙන නොදැනෙන ප්‍රමාණයට සියුම්ව නාසයේ වැඩි ගමන් කරයි. එහෙත් පපු පෙදෙස උස් පහත් වෙමින් හුස්ම ඉහළ පහළ ගන්නා බව දැනේ. නාසයට එය නොදැනෙන තරම් මා නොකඩවාම ඒ දෙස බලා සිටියෙමි. විශාල ගෝලාකාර වූ හිස් ප්‍රදේශයක් පෙනේ. එහි ආලෝකයක්ද ඇත. ඒ ගැන අනුග්‍රහ නොදැක්වීමි. නොදැනෙන තරමට ඊතා සියුම් ලෙස ඇති හුස්ම රැල්ල දෙසම මම බලා සිටියෙමි. මෙසේ බොහෝ වේලාවක් සිටින්නට ඇත. වම් පාදයේ තද බල කැසීමක් ඇදෙනි. එය සිහින්ව නවතී. එය දෙස සිත යොමු කළෙමි. දැන් පෙරටත් වඩා ඒ බව දැනේ. කසන්නට තරමට එය ප්‍රබල විය. එහෙත් ඒ ගැන උනන්දු නොවීමි. එය ක්‍රමයෙන් ගෙවන්ව ගියේය. වරින් වර උඩුකය තිගැස්සෙන අවස්ථාද විය. මෙය ෂණයෙන් සිදු වී නැතිව යයි. කයේ මෙම සිදුවීම් දෙස සිත යොමු කළද හැම මොහොතකම නොදැනෙන හුස්ම රැල්ල දෙස සිත රැඳවීමි. හුස්ම රැල්ල උගුර යටිපසට වන්නට ස්පර්ශ වනු දැනේ. එහෙත් නාසය අග දැනීම පෙරසේම සියුම්ව පවතී. හොඳින් නිරීක්ෂණය කළහොත් හැර එයද නොදැනෙන තරම්. දීර්ඝ හුස්මක් ආශ්වාස කරන විටදී පිටුපසට ඇලවී ගිය කය නැවත ඍජු වන බවක් දැනී යයි. මෙසේ කය ඍජු වීමත් සමග නොදැනෙමින් පවතින හුස්ම රැල්ල තරමක් රළුව දැනෙන අවස්ථාද වේ. එහෙත් එය නැවත නොදැනී යයි. ඉනෙන් පහළ කය කොටසෙහි වේදනාවක් දැනෙන්නට විය. මෙම වේදනාව යටිපතුල තෙක් විහිදී පැවතුණි. මේ ගැනද සතිමත් වීමි. ක්‍රමයෙන් එම වේදනාවද ගෙවන්ව යනු දැනේ. ඒ සමගම දැසද විවර විය. පැයකුත් විනාඩි 55ක් මේ සඳහා කාලය ගත වී ඇත. ස්වාමින් වහන්සේ මෙය තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේටත් අරණෙහි වැඩ වාසය කරන අනෙකුත් ස්වාමින් වහන්සේලාටත් නිරෝගී සම්පන්නිය ලැබේවා. උතුම් නිවනම අවබෝධ වේවා. මේ සඳහා කැපවීමෙන් කටයුතු කරන සැමටද සහභාගී වෙන සැමටද උතුම් නිවන් මඟ හෙළි වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට මේ ධක්මනේ පරියන්කේ දෙකේම අනුග්‍රහ නොකළ යුතු තැන් දැනගෙන මම ඒව අනුග්‍රහ කරේ නැහැ කියලා ලියලා තියෙනවා. ඒක හරි පැහැදිලි. නිසා අනුග්‍රහ කළ යුත්තේ ව්‍යංජන බැලිය යුත්තේ මූල කර්මස්ථාන. අතිරේකෙන දේවල් වලට අනුග්‍රහ කරලා ව්‍යංජන බලන්න ගියොත් ඒක ඉතින් අර මූල කර්මස්ථානෙන් හිත අයින් කරන ජඩ වැඩක් වෙනවා. ඒ නිසා විදිහටම කරගෙන යන්න හිත යන්නේක වෙනම දෙයක්. එක එක අරමුණු වලට. නමුත් අනුග්‍රහ කළ යුතු නැහැ. එතකොට තමයි තේරෙනවා මේ සද්ධාව වගේ දේවල් කීකරු කර ගන්න පුළුවන්. ඕන විදිහට ඕන දෙයකට යොමු කරවන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම අනුග්‍රහ කළ යුතු අර මූල කර්මස්ථානේ ව්‍යංජන අංග ප්‍රත්‍යංග සලකන ගතිය තියාගන්න ওই විදිහට දිගට ඉදිරියට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ. 7 වෙනි ප්‍රශ්නය. තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සතිමත් සක්මන සඳහා අද දින පිටව ගිය අතර සතිමත් වෙමින් යෙදුණා. හිතේ බාහිර අරමුණු වල දැනීම අඩුය. ඒවා එසේ පවතිනවා. අරමුණු මත රැඳෙමින් දිගු සක්මනක යෙදීම නිසාත් පිට්ටනියකට පැමිණ නැවතත් සක්මනේ යෙදීම නිසාත් සතිමත් භාවයේ පැවතීම වැටහුණා. වම හෝ දකුණ වශයෙන්ද ඇවිදිනවා කියා ගත්තද එයින් පිටට යාමත් සිදු නොවන අතර අරමුණ ගිලිහි යමින් සතිමත් වෙමින් ගමනේ යෙදී. ඒවා අතරතුර වෙනත් සිතුවිලි ආවේත් නැත. සිරුරේ දැනීම විඳීම වල අඩු ස්වභාවයක්සේ පැවතිය අතර පාද ගැටෙන ස්වභාවය දැනුණා. එයත් ගොරෝසු ආකාරයට නෙවි. සක්මනින් මිදී නැවත ආවේද සතිමත්වය. සිතුවිලි පැන නගින්නේ හදවත ඇසුරෙන් වගේ තේරුණා. එකක් ඉවර වෙන විට අනිකක් පැන නගිනවා. දම්වැලක් ආකාරයට වගේම සිතුවිල්ල ගෙවි යන්නේ හීනි නූලක්සේ දැනුණා.
ගොරෝසු සියුම් ලෙස විවිධ දේවල් නොමැති බවත් මගේ වැටහුණා. අපි හදාගත්ත දේවල් යන්න බව වැටහුණා. තණ්හාව, ද්වේෂය, මෝහය යන ආදී දේවලුත් අලෝභය, අද්වේෂය, අමෝහය ආදී දේවල් මෙසේ සිතේ නොපවතින බව වැටහුණා. සමාවන්න මේ සිතේ නොපවතින බව වැටහුණා. ඊට පසුව පැමිණ කරපු කාර්යයන් වලින් හිතේ පිටපැනීමක් නොමැතිව එම කාර්යයේම නිමග්න වුණා. එහි වෙනස ඊයේටත් වඩා දැනුණා. මෙසේ ලියන්නට උනේ වෙහෙසකාරී බවක් සක්මනේ දැනුණු බැවින් මා නිරීක්ෂණය කළා එවැනි සිතක් ඇති වෙනවාද කියලා. ක්ෂණයකින් වැටහි ගියා එහෙම දෙයක් සිදු නොවන බවත්. එසේනම් මෙසේ සිදුවන්නේ කොහොමදයි ස්වාමීන් වහන්සේ කාරුණිකව පහදා දෙන්න. ඇත්තෙන්ම බලන විට මුකුත්ම දෙයක් නොමැති බවත්, රැවටීමකට හසු වෙලා නේද ඉන්නේ බවත්, මම එදිනෙදා කටයුතු ජීවත්ව ඉන්න නිසා කළ යුතු බවයි හැඟුණේ. මෙසේ ලියන මොහොතෙත් හිස් බව තියෙනවා. මුකුත් නැහැ. එහෙමනම් මට ලියන්න වෙන්නේ නිස්කලංකයි කියාදැයි මම විමසමි. මෙසේ මේ ගැන කාරුණිකව පහදන්න. මෙවැනි තත්වයක් මම පෙරත් දැක්කත් ලියන්න විමසන්න පුළුවන් උනේ නැහැ. මේසා ගමනක් මගේ ජීවිතේ එන්න ලැබුණේ මගේම උත්සාහය නිසාමයි. ඒ සඳහා ඔබ වහන්සේ පෙරමුණ ගත්තා. මම මීතිරිගලට එන්න ගත්ත උත්සාහයත් වැළකුණා. අද මට එවැනි දෙයක් දැනෙන්නේවත් නැත. ඒ සඳහා වෙහෙස මහන්සි වූ සෑම දිනාටම පින් අනුමෝදන් කරමි. නිවනින් සැනසේවා. මේ කාලය වෙනස් වුණත් ස්වාමින් වහන්සේ මෙවැනි දුරස්ත භාවනා වැඩසටහන් යොදනමින් කාරුණිකව ඉල්ලමි. අපට මහත් ප්‍රයෝජනයකි. තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ. වාර්තාව අවසන්. ඔය මේ විදියට බහතෝරනකොට තේරෙන්නේ නැහැ මේ කියන දේ ලියන දේ කියවෙනවද කියන දේ ලියවෙනවද කියලා. ඉතින් නමුත් එහෙම කරලා තමයි අපි ආයේ ආර්යයන් වහන්සේලා පාවිච්චි කරන භාෂාව ඉගෙන ගන්නෙ. ඒ නිසා එහෙම කරගෙන යන්න ඇයි ලියන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න එපා. ඒක මේ කරන වතක්. මේ වාර්තා කරන එක. ඉතින් ඒ පුළුවන් තරම් ඇති තාලේ පිච්ච තාලේ ලියන්න උත්සාහ කරනකොට පේනවා. ඒ රචනයි ඉදිරියට කරන කතාවේ ලොකු වෙනසක් තියෙනවා. ඉදිරියට කරන කතාව හැම වෙලාවෙම ආටෝප සාටෝප වැඩි. මේ කතාවේ එහෙම කන්නේ. මේක නිකන් සයන්ටිෆික් රිසර්ච් එකක් කරලා විස්තර ලියනවා වගේ. පුළුවන් තරම් මෙවැනි කතාවල් වලට කතාව අඩු කරගන්න ආටෝප සාටෝප කතා නැති කරගන්න මේක හොඳ අභ්‍යාසයක් වෙනවා. භාවනාවට අත්ලක් වෙනවා. ඒ නිසා දිගට වාර්තා ලිවීමෙන් තමන්ගේ ව්‍යාකරණේ භාවනාවේ ව්‍යාකරණය සකස් කරගන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්න. අවසරයි ස්වාමින් වහන්සේ. 8 වෙනි ප්‍රශ්නය මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලැබලා තියෙන ප්‍රශ්නයක්. Most Venerable Bhante, sitting meditation. I always start with Anapanasati. After a few minutes, thoughts came one and after another. After the thoughts settled, came back to the breath. The breath became subtle and I went to the empty state. This time I was aware of this empty state. And although in earlier sitting I came out of the empty state very quickly. Yesterday I was there for a longer time since I felt my kind like that experience. Please advise me, Bhante. May Bhante and all organizers attain nirvana in this life itself. End of the report, Swamin Hansa. So likewise you may start the familiarity. We start the face-to-face relationship with your mental state, deeper state. At the beginning it is just a glimpse. And after a while, whenever you know this is the way it is revealing, this is the way it is happening, or rather whenever you are not reacting, it will slowly come into being longer and longer. And there you are learning the subconscious. The active, talkative part is the normal conscious mind. It is like a tip of the iceberg. So when we are meditating, you are going to the submarine, underwater situation. It appears like strange, but later you may understand that is your real home. That is the starting point. So therefore, try to give more and more chances by not reacting to this calm state. And ultimately that will be your second nature. And there you may
experience the contentment here and now, and for that only this test is happening. It's a rehearsal, it's a test. So prepared mind or Sudanan Sarire is the simple way to express it. So next time go more prepared, then you will be with yourself, you will be with your real home, you will be with the contentment, and reporting will be much easier in time to come. That's all I have to say. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ලැබිච්ච ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි කියන්න. නවවෙනි ප්‍රශ්නේ ඒ වෙලාව තියෙන්නේ තිරිකුණාමලේ සුමිත වංශ ස්වාමීන් වහන්සේ. කමඨහනක්ම නෙමෙයි ස්වාමීන් වහන්සේ මම කියනවා. එක දූතාංගධාරීන් උච්ඡේදවාදයට වැටෙන්නේද? දෙවෙනි ප්‍රශ්නය උච්ඡේදවාදීන් දස සංයෝජන සමග ගැටෙන අවස්ථාව කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වන සම්මා සතියට පත්වීමට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු අංග 6 සපුරාලිය යුතු නොවේද? එකවරම සම්මා සතියට පත්වීමට හැකියාවක් පවතීද? එකමයි ස්වාමීන් වහන්සේ. ඔය උච්ඡේදවාදයට වාදයට එක්ක උච්ඡේදවාදයට යොමු කරන දුතාංග බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නෑනේ දුතාංග රකින්න කියලා. ඉතින් ඒක නිසා ප්‍රශ්නේ මතුවෙන තාලෙන් තමයි ඒක දුතාංගයක් වෙනවද ඒක උච්ඡේදවාදයක් වෙනවද එහෙම නැත්නම් ඒ පුද්ගලයාට. ඉතින් ඒක නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට අපි සලකන්නේ උන්වහන්සේ රහත් වෙලා දුතාංග රැකයි. ඉතින් උන්වහන්සේ උච්ඡේදවාදියෙක් නෙවෙයිනේ. දෙක මේ දස සංයෝජන ධර්මවල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක මේ සීල වෘත අල්ලගෙන බෞද්ධ වෙන අපි පුදුමාකාර තරංග ගන්නවා. අනුන්ගේ ක්‍රියාකාරකම් මනිනෝ. ඒ අනු අපිම මනිනෝ. අපිම මනිනෝ. ඉතින් ඕව වැටෙන්නේ ඇත්තටම අර මාන්නේ කියන චෛතසිකේට. නමුත් ඒකේ ක්‍රියාදර්ශනය තමයි ඔය මේ ශීලබ්බත පරාමාස. ඉතින් ශීලබ්බත පරාමාස හැලීම සෝවාන් වෙනකොට විශාල බරකින් නිදහස් වීම. ඒකෙන් කතා කරන්නේ සීලිය අතහරිනවා හෝ සදාචාරය අතහරිනවා නෙවෙයි. මේ අපි හින්න තොගයක් මේ අනමිටියක් කරේ තියා නැවිදින්නේ. ඉතින් ඒකේ අවශ්‍ය ටික අරගෙන ඊට ටික විසිකරතයි. ඒ වගේම සම්මා සතියට යන්න මූලාංග 6ක් අවශ්‍යයි. සතියේ මුල් ටිකක් අවශ්‍යයි. සතිපට්ඨාන සතිය, ඉන්ද්‍රිය සතිය, බල සතිය, බොජ්ජංග සතිය. ඉතින් ක්‍රමයකට යනකොට ඔක්කොම කියවෙන්නේ නැති වුණාට බණ අහන කෙනා පොඩ්ඩයි ඉතින් දැනගන්න ඕනේ. එක නූලක් දිගේ විස්තර කරන්න යනකොට අනිත්‍යවත් එකට සම්බන්ධ කරගන්න. එහෙම ඒක ගැටලු සහගත වෙන විදිහට අහනවනම් අහනකොට අයර්ක කියන්නේ නැත්නම් මේක කියන්නේ නැත්තේ කියලා මේ ඒක ඉතින් බෞද්ධයාට විතරක් වෙන පටලවිල්ල. අලුතෙන්ම ආන කෙනෙකුට මොකක්වත් මතුවෙන්නේ නැහැ. මං කියන්නේ ඔක්කොමලා එහෙම වෙන්න කියලා. ඉතින් ඒක නිසා මේ වගේ වෙනකොට මේ කායාදී සතර සතිපට්ඨාන පදට්ඨානා කියලා අටුවාචාර්ය වංශේ ලියලා තියෙන්නේ සතිපට්ඨාන පදට්ඨානේ සතිපට්ඨානමයි. සතියට පදට්ඨානේ සතියමයි. ඒ වගේම මේකේ තියෙනවා තවත් විකල්ප අදහසක් තිර සංඥා පදට්ඨානා කියලා. ඉස්තිර සංඥා මෙනෙහි කිරීම. එහෙම නැත්නම් නැවත නැවත විතක්ක ਵਿਚාර ඉදීමත් සතිය පිහිටීමට උදව් වෙනවා. හැබැයි ඒකේ ලස්සන කැලේ තමයි සතියට උදව් කරන සතිය විතරයි. ඒ නිසා සතිය වඩානේ යනකොට ඉතින් අවශ්‍ය අනිතික හම්බ වෙනවා. ඉතින් මේ පතිරූපදේශ වාසය, කල්යාණ සත්පුරුෂ සංසේවනය, යෝනිසුමංස්කාරය වගේ දේවල් හම්බෙච්චාම එතන ඉතින් අහලා යන්න ඕනේ. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. නමුත් මම මූලධර්ම ප්‍රශ්න අපි වැඩි උනන්දු කරවන්නේ මේ දේශනා සම්බන්ධ ප්‍රශ්නයක් මේක. භාවනා පිළිබඳ ප්‍රශ්න තමයි අපි ගොඩක් මේ පැයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ. අද ඕනේ නම් අහමු. ප්‍රියංකටත් ආසයිනේ මේ තව ප්‍රශ්න තියෙනවද කියලා අහගෙන ප්‍රශ්න කරේ දාගන්න. අද ටික වෙලා තියෙනවා ප්‍රියංක. හොඳයි ස්වාමීන් වහන්සේ. කාට හරි ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් අත උසවලා
ඒක සමිතහන් කරන්න. එතකොට අන්මියුට් කරලා ඔයගලන්ට කතා කරන්න පුළුවන්. තුෂාරි අන්මියුට් කරලා කතා කරන්න. ගරු ස්වාමීන් වහන්සේ මේ පර්යංකයේ ඉන්නකොට ඉස්සල්ලාම ගියාම පොඩක් සිතුවිලි පේනවා. නමුත් ඉක්මනටම සිතුවිලි ඉවර වෙලා මේ ඉවර වෙච්ච බව දැනගන්නෙත් වෙන තැනක ඉන්න බව දැනගන්නෙත් පස්සේ මේ සිතුවිලි ඉවර වෙලා කොහෙද යනවා ඒ පිළිබඳ කිසිම කියන්න තරම් දෙයක් දන්නේ නැහැ. ඊට පස්සේ ආපහු දැනීම තියෙනවා සතිය තියෙනවා. ඒ කියන්නේ දැනීමක් තුල ඉන්නවා කියන හැඟීම එනකොට තමයි දන්නේ මීට කලින් ඉඳපු තැන ගැන කියන්න තේරෙන්නේ නැහැ. අර සිතුවිලිත් මීට දැන් තියෙන තත්ත්වයට අතර තත්ත්වය කියන්න තේරෙන්නේ නැහැ. නමුත් දැන් ඔන්න මේ මම ඉන්නවා දැනීම තියෙනවා එච්චරම තමයි. ඒකේ සිතුවිලි යන්නේ නැහැ. ඉන්නවා ඉතින් එතනම තමයි කීප වාරයක්ම හැමම තමයි කොච්චර කරත්. ඒක මොකද්ද කියලා දැන් කරන්න. මූල කර්මස්ථානයක් නැතුව භාවනා කරන්න ගියාම ඔහොම තමයි. මොකද්ද භාවනා කරන කර්මුණ සතිය පිටවන්න ගන්න අරමුණ ගැන වචනයක්වත් කතා නොකර මේ වල්ලාසියෝ පටපිට කතා කරනවා, හිතවිලි ගැන කතා කරනවා, ගීතන කතා කරනවා, ආපුතන කතා කරනවා. අපි එකම මාතෘකා පොදු තැනක් කතා කරන්නේ. අපි මේ නන්නත්තර කතාවල් කතා කරන්නේ. මූල කර්මස්ථානේ මොකද්ද? ආනාපාන සතියෙන් පටන් ගන්න ගියාට ඒක ඒ කියන්නේ මේ ආශ්වාස පාශ්වාස නැහැ මුලින් ඉඳලම සංසිඳිලා ඉවරයි. හරි මම ඇහුවේ නෑනේ ආනාපාන ගැන මං අහන්නේ සතිය පිටවන්න ඕනේ මූල කර්මස්ථානේ වශයෙන් මොකද්ද ගන්නෙ කියලා. මට තේරුමක් නෑ මොකද්ද කියලා. ඒක තේරුමක් නැත්නම් ඉතින් අපි කතා කරන්නේ භාෂා දෙකක් නේ. අපි මේ සතිය පටන් ගන්න සතිය පිටවන්න මුල් වෙච්ච මූල කර්මස්ථානෙන් තමයි අපි දෙගොල්ල බහ තෝරන්නේ. ඉතින් එහෙම එකක් වෙලා නෑනේ තාම. එහෙමයි. ඒ නිසා බුල්ම උපදේශපන්තියට අහුම්කම් දෙන්න මේ පිළිබඳ යම් අපේක්ෂාවක් සද්ධාවක් තියෙනවා නම් බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අහුම්කම් දෙන්න. එතකොට ඕක තේරුම් බීලා තමයි අපි මුල පටන් ගන්නෙ. ඕක නැතුව අහතට ඉනිමක් බඳින්න ගියාට එහෙම නැත්නම් අහත ගෙවල් හදන්න ගියාට කරන්න බෑ. ඒකයි මූල කර්මස්ථානයේ තියෙන අවශ්‍යතාවය. ඒ නිසා හොඳ වැඩි මට පේන්නේ මූලික උපදේශ වලට අහුම්කම් දෙන්න කියලා අපි යනවා ඉදිරියට. ඊළඟ අවස්ථාව අනුහස්ත අන්මියුට් කරලා කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ ඊයේ කමඨහන් වාර්තා පිළිබඳව මට ලැබුණු විස්තරي ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව එතන ස්වාමීන් වහන්සේ දේශනා කරා පරතෝ සංකල්පයෙන් බලද්දී සමහර අවස්ථාවලදී ආයාය කන මූල කර්මස්ථානයේ කියන්නේ ආශ්වාසය ප්‍රශ්වාසයේ කියන්නේ අනුව්‍යංජන බලන්නේ හැම මඩේ දාලා නැවත හොදනවා වගේ දෙයක් කියලා. එතකොට ඊට අමතරව කරන්න ඕනේ කියන්නේ එක අවස්ථාවලදී කියන්නේ අනුව්‍යංජන පේනවා කියන එකත් අනිත් අවස්ථාවේදී සම්පූර්ණ චිත්‍රය බලනවා කියන එකත් එතනදී මට තේරුන්නේ නැහැ මොකද්ද මේ අනුව්‍යංජන බලන එක ආය නැවත මේ මඩේ දාලා හොදනවා කියන්නේ මොකද්ද කියන එක මට එතන තේරුන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් මෙතන ඩයිමන්ෂන් තුනක්නේ පටවිලා තියෙන එකම අරමුණේ ප්‍රමස්තිය බලන සහ විස්තර බලන එකයි බාහිර අරමුණුයි මේ தත්ත්වයටදී නැවත මෙනෙහි කිරීම විස්තර හොයන්න බලන්න යෑම සතිය වර්ධනයේ සහ අරමුණේ සමස්තය බැලීමට බාධා වෙනවා. බබා නිින්ද ගියාට පස්සෙත් නැලවිලි කවි කිව්වොත් බබාගේ නිින්දට නැලවිලි කවි බාධා වෙනවා. නැලවිලි කවි නතර කරන්න ඕනේ බබා නිින්ද යාගෙන එනකොට. ඒක බබා කියන්නේ නෑනේ. අම්මා දැනගන්න ඕනේ. අන්න ඒ වගේ කොතනද ව්‍යංජන අනුව්‍යංජන බලන්න ඕනේ කොතනද බලන්න ඕනේ කියන එක අපි ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට දාන එක එන්ජින් එක කතා කරන්නේ නෑනේ. වාහනේ යනකොට දැනගන්න ඕනේ දැන් ඉතින් ලයිට් ගියර් එකට දාගන්න කියලා. ඒක කරබැලීමෙන්ම තමයි ඉගෙන ගන්න ඕනේ. නැත්තම් විස්තරය හරියට කියන්න පුළුවන් නම් මට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඔහොම යනකොට ඔය දවසක ඕක තේරෙනවා. එදාට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ නිසා ඕක තමයි ක්‍රමයේ ඒකායන හරියන
ක්‍රමයක් නැහැ. වරද්ද ඉදිරියට යන එකයි කරන්න තියෙනවා. ඔහොම ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ගැන සතුටට අපි යන් ඉදිරියට. අපි යනවා ඊගාවෙක් කරනවා. එහෙම සර්. තේරුවන් සර්. තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අත උස්සලා දන්වන්න. හොඳයි අපි සතිವಾರේ මෙතනින් સમાપ્ત කරනවා. තියෙනවා නම් හෙටට ලියන්න කියලා අපි නතර කරමු. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.